හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ අපේ central nervous system pharmacology යටතේ නැත්නම් drugs acting on central nervous system යටතේ antipsychotic කියලා අපි කතා කරා psychiatric disease වලට දෙන බෙහෙත්. ඒකේ anti depression කියන කාණ්ඩය තමයි මේ කතා කරන්න යන්නේ. එතකොට ළමයිනේ anti depression ගැන කතා කරනකොට මම පොඩි නෝට් එකක් දීලා තියෙනවා ඉස්සෙල්ලාම හඳුන්වා දීමක්. ඒක පොඩ්ඩක් කියව ගමු. මම කෙටියෙන් කියලා දෙන්නම්. ડિප්‍රෙෂන් කියන්නේ අපේ මූඩ් එක අඩු වෙන එකට. එහෙම නැත්නම් උදාහරණයක් විදිහට හිතන්න යම්කිසි ළමයෙක් අධික දුකකට සාංකාවකට ඇන්සයිටි ගතියකටපත් වුණොත් ඒ පුද්ගලයාට හැදෙනවා ડિප්‍රෙෂන් කියන නැත්නම් විෂාදය කියන රෝගී තත්ත්වය. රයිට්? උදාහරණයක් විදිහට හිතමු තාත්තා නැති වුණා. තාත්තා මැරිලා. ළමයට දුක. අන්න හැටි වෙනවා ડિප්‍රෙෂන්. විභාගේ ෆේල් වුණා. අවශ්‍ය තරම් ලකුණු ගන්න බැරි වුණා. ළමයට දුකයි. ડિප්‍රෙෂන් නැති වෙනවා. තමන්ගේ පිරිමි ළමයා තමන්ව දාලා යනවා. නැත්තම් තමන්ගේ ගැහැණු ළමයා තමන්ව දාලා යනවා. අන්න හાર્ට් මේ ලව් ෆේලියර්. හાર્ට් ෆේලියර් වගේ ලව් ෆේලියර්. මොකද වෙන්නේ? කෙලින්ම කතන්දරයක් විදිහට ડિප්‍රෙෂන් හැදෙන්නට ඉඩ තියෙනවා. ඇන්සයිටි ඇති වෙලා සාංකාවක් ඇති වෙලා ડિප්‍රෙෂන් ඇති. එහෙනම් ડિප්‍රෙසිව් පුද්ගලයෙක්ගේ මෙන්න මේ විදිහයි මූණු රූප ස්වරූප. හරිම දුකින් මේ පුද්ගලයා sad mood කියලා අපි කියනවා. right? එතකොට එහෙනම් මෙයාගේ mood එක ඊටාම අඩුයි. ඊටාම අඩුයි. මේනියා කියන්නේ මොකක්ද? මේනියා කියන පුද්ගලයා මේ ડિප්‍රෙෂන් පුද්ගලයා වගේ නෙමෙයි. මේ ડિප්‍රෙෂන් පුද්ගලයා නිතරම ඇක්ටිව් පුද්ගලයෙක් නෙමෙයි. නිතරම non active කොනිටුවක් දැනෙන්නේ නැති පුද්ගලයාට තමයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ. හරීම පැත්තකට වෙලා බලාගත්තොත් ඒ බලාගෙන ඉන්න පුද්ගලයා ડિප්‍රෙෂන්. හැබැයි මේනියා හැම නෙමෙයි. මේනියා කියන කෙනා නිතරම උත්සාහ කරන්නේ කතා කරන්න. hina වෙන්න. hyper active. කතා කරන්න ගත්තොත් නවත්තන්නෙම නැහැ. right? නවත්තන්නෙම නැහැ. එහෙනම් මේනියා කියන පුද්ගලයාගේ මූඩ් එක ඉතාමත් වැඩි. මූඩ් එක වැඩි. අපි කියන්නේ උනම් මොකක් හරි අප්සෙට් මූඩ් එකේ ඉන්නේ නේ බා. අඩේ බලහන් කඩමුගේ මූඩ් එක. කොයි වෙලෙත් කතා කරනවා, කොයි වෙලෙත් hina වෙනවා. අන්න ඒ පුද්ගලයාට මේනියා කියනවා. හැබැයි ඔය මූඩ් එක මම කිව්වටත් වඩා ඉතා විශාල ප්‍රමාණයෙන් මේනියා කියන රෝගී තත්ත්වයේ තියෙන කෙනාගේ වැඩි. ડિප්‍රෙෂන් තියෙන කෙනාගේ ඔය මම කිව්වටත් වඩා තාමත් ශෝකී තත්ත්වේ නැත්නම් සාංකාව ඇන්සයිටි ගතිය වෙයි. මූඩ් එක තාම අඩු. නෝමල් කෙනාට ඒව අවුලන්නේ නැහැ. නෝමල් කෙනාට දුකක් දැම්මත් එයා ඒක හදා ගන්නවා. ડિප්‍රෙෂන් ගතියක් එන්න આવත් එයාට ටක් ගාලා බැලන්ස් කරගන්නවා. මේනියා ගතියක් එන්න આવත් එයාට ටක් ගාලා බැලන්ස් කරනවා. උදාහරණයක් විදිහට මම මේ පන්ති කතා කර කර යනකොට මට වැඩියෙන් කතා කරනවා කියලා තේරුණොත් මම ටක් ගාලා ඒක හදා ගන්නවා. right? මට දුකක් ඇති වුණොත් මම ටක් ගාලා ඒක හදා ගන්නවා. මම නෝමල්. right? හොඳට තේරුම් ගන්න පුළුවන් දැන් තමන් ඉන්නේ ડિප්‍රෙෂන් තත්ත්වෙද මේනියා තත්ත්වෙද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි යමු ඊළඟට කොහොමද මේ ડિප්‍රෙෂන් කියන එක හැදෙන්නේ කියලා බලන්න. right? හරි. අපි බැලුවොත් පොඩ්ඩක් ටියුට් එකේ පළවෙනි පිටට යන්. ඒක තියෙනවා major depression and mania are two extremes of affective disorder which refer to the pathological changes in mood stage. පැහැදිලි මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන්. මම ඔය කියලා දිච්ච කතාව තමයි තියෙන්නේ. ඊළඟට the symptom of depression are intense feeling of sadness, hopelessness and despair as well as the inability to experience pleasure in usual activities, changes in sleep pattern and appetite, loss of energy and suicidal thought. සියදිවි හානි කරගන්න තත්ත්වයට දුක හිතෙන්න පුළුවන්. right? ඊළඟට mania is characterized by the opposite behavior. right? enthusiasm,
rapid throat and the speech pattern, extreme self-confidence and impaired judgment impaired right. දැන් ડિප්‍රෙෂන් වලට පාවිච්චි කරන බෙහෙත් වර්ග ගැන අපි ඉගෙන ගන්නට අවශ්‍ය වෙනවා. right. මේ බෙහෙත් වර්ග ගැන ඉගෙන ගන්නට කලින් අපි තේරුම් ගන්න ඕනේ යම්කිසි හයිපෝතීසිස් එකක්. right. හයිපෝතීසිස් එක මනක් කල්පිත දෙයක්. මේක 100% හරි කියලා විද්‍යාඥයෝ කියලා නැහැ. මේක අපි හිතනවා මෙහෙම වෙනවා ඇති කියලා. right. අපි බලමු කොහොමද එහෙම වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ ස්නායු සෛල දෙකක් අපි අරගන්නවා. අපේ ස්නායු සෛල දෙකක් අපි අරගන්නවා. right. ස්නායු සෛල එකක් ඒ විදිහට මම නම් කරනවා. මේ තියෙන්නේ එක ස්නායු සෛල A. මේ තියෙන්නේ B කියන ස්නායු සෛල. right. එතකොට මෙතෙන්ට කියනවා A වල ඉඳලා B වලට ආවේග ගමන් කරන හිඩස මේකට කියනවා synaptic junction. synaptic junction. right. ඒව අදාළ නැහැ. තේරුම් ගන්න බෑ. දැන් හිතන්න මගේ අත ගින්දරින් පිලිස්සෙනවා. අත ගින්දරින් පිලිස්සෙනකොට මොකද මම කරන්නේ? ක්ෂණිකව ගන්නවා. ඔන්න ආවේගයක් එන. right. ඒ කියන ස්නායු ශෛලියට ගින්දරෙන් අත පිලිස්සෙන කියන උත්තේජනය ලැබෙනවා. ඔන්න ගින්දරින් අත පිලිස්සෙනවා. අත පිලිස්සීගෙන ඉන්නේ. ඒක යනවා ඒ කියන ස්ථානයට. right. හැබැයි ඒ වල ඉඳලා B වලට ස්නායු ආවේගය ගමන් කරොත් තමයි මෙතනින් මම පිච්චෙන අත ටක් ගාලා ගන්න. පිච්චෙන අත ටක් ගාලා ගන්න. right. හරිද? ඒ කියලා ස්නායු ශෛලියක් තියෙනවා. අත පිච්චෙනවෝ කියලා ඔන්න එනවා ආවේගය. right. ආවේගය ඇවිල්ලා අක්ෂණෙදි. ඒ වලින් B ස්ථානයට ගිහිල්ලා B ස්ථානයට ගියාම තමයි මෙතනින් උත්තේජනය ඇවිල්ලා මම අර පිච්චෙන අත අරගෙන මගේ අත බේරෙනවා. right. එහෙනම් A වල ඉඳන් B වලට ආවේග ගමන් කරන්නේ නැත්නම් සිග්නල් ට්‍රාන්ස්මිට් වෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ බලන්න යන්නේ. නියුරෝ ට්‍රාන්ස්මිටර් මගින් තමයි මේ A වල ඉඳන් B වලට සිග්නල් අරගෙන යන්නේ. නියුරෝ ට්‍රාන්ස්මිටර් මගින්. right. මේ නියුරෝ ට්‍රාන්ස්මිටර් ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් ඩොපමයින්, නොරැඩ්රිනලින් සහ මේ සෙරොටොනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක අපිට වැදගත් වෙනවා. සෙරොටොනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර්. right. ඔන්න අත පිච්චුණා කියනවා ඒ මතට ආව ආවේගය. අත පිච්චුණා කියලා ඒ මතට ආව ආවේගය. ආවට පස්සේ ඒ ස්ථානයේ ඉඳලා ඔන්න සෙරොටොනින් කියන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක B ස්ථානයට ස්නායු ආවේගය නැත්තම් සිග්නල් එක අරගෙන නියුරෝ ට්‍රාන්ස්මිටර් එක කවුද? සෙරොටොනින්. අරන් ගියාට පස්සේ B ස්ථානයේ නියුරෝ ට්‍රාන්ස්මිටර් වලින් අරන් එන සිග්නල් ස්ට්‍රෙන්ත් එක, කන්සන්ට්‍රේෂන් එක, සිග්නල් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක වැඩි වුණාට පස්සේ ඔන්න දැන් මම අත අරගන්නවා. මේ නෝමල් කෙනෙක් කියන්නේ. අත අරගන්න. right. හැබැයි B ස්ථානයේ දිගටම සිග්නල් කන්සන්ට්‍රේෂන් එක දැන් වැඩි වෙවි තියෙනවා. එතකොට මම මොකද කරන්නේ? දිගටම අත ගන්න එක දඩවට ගාලා කරන්නේ. මගේ ඇක්ෂන් එක වැඩි. එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි නෝමල් කට්ටිය එකපාරක් අත ගත්තාම ඇති. හරි. ඒකට මොකද කරන්නේ? අපේ සමස්ථිතිය කියලා එකක් තියෙනවා. හෝමියෝස්ටේසිස් එක. අපේ මෙතන තියෙනවා මේ B ස්ථානයට අරගෙන එන නියුරෝ ට්‍රාන්ස්මිටර් ටික ආයෙමත් අරගෙන ඉන්න පුළුවන් රියැක්ටේට් කරන මැෂින් මෙකැනිසම් එක. එහෙනම් ඒකට අපි කියනවා සෙරොටොනින් රියැක්ටේට් කියලා. සෙරොටොනින් ආවේගය අරන් ආව B මතට B මත ඉඳලා දැන් අදාළ කාර්යය කළා. B වල ඉඳලා මොකද වෙන්නේ? සෙරොටොනින් ටික ආයෙමත් A මතට අරන් යනවා.
right ආයි කියනවා අත පිච්චුණු ආවේගය ආවා ඒ මතට ආවා ඒ මතින් සෙරොටොනින් නියුරෝට්‍රාන්ස්මිටර් එක යාවරගත්ත ආවේගය සිග්නල් එක අරගෙන ගියා බීට දුන්නා අදාළ කාර්යය කළා ආයේ රීඅප්ටේක් වෙලා ඊට අමතරව B ස්ථානයේ සෙරොටොනින් කන්සන්ට්‍රේෂන් එක අඩු කරගන්න තව මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එකක් තියෙනවා ඒ නියුරෝට්‍රාන්ස්මිටර් එක ඔක්සිඩයිස් කරලා එන්සයිම් එකක් මගින් විනාශ කරනවා right ඒ එන්සයිම් එකට අපි කියනවා මොනෝ ඇමයින් ඔක්සිඩේස් එන්සයිම් කියලා එන්සයිම් අපි තර්කයක් ගොඩ නගනවා උන්නේ. ඕක තමයි හයිපොතීසිස්. ඕක තමයි සාමාන්‍ය නෝමල් කෙනෙක්ගේ වෙන්නේ. නමුත් මම දුකින් ඉන්නවනම් මම ડિප්‍රෙෂන් තත්ත්වයේ ඉන්නවනම් මගේ ඇඟේ ඉම්පල්ස් වල වැඩ කිරීමේ හැකියාව උදාහරණයක් විදිහට මට තරහ යාමේ හැකියාව මම දුකින් උදාහරණයක් විදිහට මම hina වීමේ හැකියාව මගේ අඩු මම ડિප්‍රෙෂන් ගායි උදාහරණයක් දැන් ලව් ෆීල් මම ડિප්‍රෙෂන් එහෙනම් ස්නායු ආවේග අරන් ඇවිල්ලා B ස්ථානයට ගිහිල්ලා B ස්ථානයේ ස්නායු ආවේග තිබුණොත් මම මාර ඇක්ටිව්. ඇයි? අත පිච්චෙනවා කියලා මගේ ඇඟේ දැනෙන. මම නිතරම ඇක්ෂන් එක මොකක් හරි කරන්න බෑ. මේ උදාහරණයකට. right? එහෙනම් B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනකොට තමයි මම ගොඩක් ඇක්ටිව් වෙන්නේ. B ස්ථානයේ නියුරෝට්‍රාන්ස්මිටර් කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනකොට තමයි මම ගොඩක් ඇක්ටිව්. හැබැයි B ස්ථානයේ නියුරෝට්‍රාන්ස්මිටර් කන්සන්ට්‍රේෂන් එක යම් කිසි පදනමක් මත මොන යම් හේතුවක් මත හෝ අඩුවීමකට ලක් වෙලා තියෙනවා නම් මට හැදිලා තියෙනවා අනිවාර්යෙන් ડિප්‍රෙෂන්. මොකද මට hina වෙන්නත් බැහැ, අඬන්නත් බැහැ, පයින්නත් බෑ, දුවන්නත් බෑ, මුකුත් කරන්න බෑ. right? හැබැයි B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක යම් කිසි තත්ත්ව මත වැඩි වෙලා තියෙනවා නම් මම නිතරම කතා කරනවා, නිතරම දුවනවා, පයින්නවා. අන්න මට ඇති වෙලා තියෙනවා මේනියා වගේ මූඩ් එක වැඩි වෙන තත්ත්වයක්. like me මේ වගේ මූඩ් එක වැඩි වෙන තත්ත්වයක්. එහෙනම් ડિප්‍රෙෂන් ඇති වෙන්න හේතුව තමයි ළමයි B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක අඩු. නියුරෝට්‍රාන්ස්මිටර් කන්සන්ට්‍රේෂන් එක අඩු. එහෙනම් ડિප්‍රෙෂන් ඇති වෙන්න හේතුව තමයි B ස්ථානයේ නියුරෝට්‍රාන්ස්මිටර් කන්සන්ට්‍රේෂන් එක අඩු. එහෙනම් අඩු වෙන්න පුළුවන් ක්‍රම දෙකක් ඉගෙනුවා. එකක් තමයි මොනොඇමයින් ඔක්සිඩේස් කියන එන්සයිම් මගින් විනාශ වෙන්න පුළුවන්. ඒ අදාළ නියුරෝට්‍රාන්ස්මිටර් ටික ඔක්සිඩේස් කරලා විනාශ කරලා දාන්න පුළුවන්. කවුද? මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක. එහෙම නැත්නම් මෙතන B ස්ථානයේ නියුරෝට්‍රාන්ස්මිටර් ටික ආයේ A ස්ථානට රීඅප්ටේක් කරලා දාන්න පුළුවන්. එහෙනම් යම් කිසි තත්ත්ව මත මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් ඇඟේ වැඩි වුණොත් හරි යම් කිසි තත්ත්ව මත රීඅප්ටේක් එක වැඩි වුණොත් හරි ඔන්න අපිට ඇති වෙනවා ડિප්‍රෙෂන් කියන තත්ත්වය. මම හිතන්නේ පැහැදිලි. ආයෙත් වීඩියෝ එක කරලා. right? ඔන්න ඔය තර්ක මත තමයි අපි ડિප්‍රෙෂන් වලට බෙහෙත් හදන්නේ. උදාහරණයක් විදිහට අපිට පුළුවන් B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක නැත්නම් නියුරෝට්‍රාන්ස්මිටර් කන්සන්ට්‍රේෂන් එක අඩු වීම මත ડિප්‍රෙෂන් හැදෙනවා කියලා අපි දන්නවා. ඒකින්ද අඩු වෙන්න හේතුව හොයාගත්තොත් එයාගේ මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක වැඩි හින්දා තමයි B ස්ථානයේ සිග්නල් කන්සන්ට්‍රේෂන් එක අඩු වෙලා එයා ડિප්‍රෙස් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් එහෙනම් මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක ස්‍රාව්‍ය වෙන එක එයාගේ ඇඟේ නතර කරලා දාන්න. මොනවද පාවිච්චි කරන්නේ? මොනොඇමයින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් පාවිච්චි. ඉන්හිබිටර්ස්. ඊට අමතරව රීඅප්ටේක් එක වැඩි නම් එයාගේ ડિප්‍රෙෂන් ගතිය වැඩි. අපි මොකද කරන්නේ? රීඅප්ටේක් එක. උදාහරණයක් සෙරොටොනින් රීඅප්ටේක් inhibitors පාවිච්චි කරනවා. serotonin reuptake inhibitors පාවිච්චි. එතකොට මේ ස්ථානයේ reuptake එක අඩු වෙනවා. එතන ස්නායු ජනිත වීම වැඩි වෙලා ඔන්න ඇක්ටිවිටි එක වැඩි වෙන්න ගන්නවා. right?
මං හිතන්නේ පැහැදිලි. පොඩ්ඩක් ආයෙ වීඩියෝ එක බලලා තේරුම් ගන්න. එතකොට මෙතන සෙරටොනින් වලට වඩා සෙරටොනින් වගේම මේ ස්ථානයේ මේ ඇක්ෂන් එක දෙනවා නොරැඩ්‍රිනලින්. නොරැඩ්‍රිනලින්. ඊට අමතරව ඩොපමිනුත් මේ ඇක්ෂන් එක දෙනවා. එහෙනම් ප්‍රධාන වශයෙන් අපි හයිපොතේසිස් එක කතා කරන්නේ සෙරටොනින් පදපදනම් කරලා ඊට අමතරව නොරැඩ්‍රිනලින් සහ ඩොපමිනුත් මේ ඇක්ෂන් එකට මේ සෙරටොනින් වල කාර්යයම කරනවා කියලා හයිපොතේසිස් එකේ කියලා. right? ඕක මතකයි. හරි. අපි යන් ඊළඟට ඩ්‍රග්ස් බෝඩ්ස් ටික කතා කරමු. right? right. පළවෙනිට අපි කතා කරන ඩ්‍රග්ස් ගෲප් එක තමයි ට්‍රයිසයික්ලික් ඇන්ටි ડિප්‍රෙසන්ට් කියලා අපි කතා කරන්නේ. right? ට්‍රයිසයික්ලික්. right? ට්‍රයිසයික්ලික්. Tricyclic antidepressant. Right? Tricyclic antidepressant බලන්න දෙවෙනි පිටුව antidepressant classifications tricyclic antidepressant imipramine එතන අපිට වැදගත් වෙනවා imipramine amitriptyline ඊට අමතරව clomipramine කියලා එකකුත් තියෙනවා. right? එතකොට ඔය දාලා තියෙනවා පොඩ්ඩක් බලා ගන්න පල්ලෙහා tricyclic antidepressant කියලා වෙනම මාතෘකාවක්. ඒකේ තියෙනවා indications ට්‍රයිසයික්ලික් කියන හේතුව මේකේ සයිකල් තුනක් තියෙනවා. බලන්න එහා පැත්තේ දාලා තියෙනවා පොඩි නෝට් එකක්. ඒකේ සෆික්ස් එක. එතකොට කොහොමද හැදෙන්නේ මේ නම් කියලා. එතකොට ට්‍රිප්ටලීන් කියන එකෙන් එනවා ඇමිට්‍රිප්ටලීන්, නෝට්‍රිප්ටලීන් and ප්‍රෝට්‍රිප්ටලීන් කියලා. ඒකේ වැදගත් වෙන්නේ අපිට ඇමිට්‍රිප්ටලීන් විතරයි. ඉමිප්‍රොමයින් යටතේ ඉමිප්‍රොමයින් සහ ක්ලොමිප්‍රොමයින් අපිට ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. අනිත් ඒවා නම් ඊතරම් අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් ඉන්ඩිකේෂන් තමයි දරුවනේ මේ වගේ ડિප්‍රෙෂන්, ඇන්සයිටි ඇන්සයිටි කියන්නේ සංකාව, ડિප්‍රෙෂන් කියන්නේ මොකක්ද දන්නව ඔයාලා? නොක්චුරනල් එන්විරෙසිස් කියන්නේ රාත්‍රී කාලේ බෙඩ් වෙටින් වෙනවා. බෙඩ් වෙටින් කියන්නේ මේ ඇමිඩිප්ලයින් එහෙම මම දැකලා තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් වල බෙඩ් වෙටින් වලට එනවා. බෙඩ් වෙටින් කියන්නේ ඔයාලා දැකලා තියෙනවා පොඩි ළමයි නිින්දෙදි ඇඳේ මුත්‍රා කරගන්න. මේක පොඩි සයිකියාට්‍රික් ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒකට කියන්නේ අපි මෙඩිකල් ටර්ම් එක නොක්චුරනල් නැත්නම් රාත්‍රී කාලේ නොක්චුරනල් කියන්නේ රාත්‍රී කාලේ එන්යුරෙසිස් මුත්‍රා පිටවීම. right? බෙඩ් වෙටින් ඒකට පාවිච්චි කරන බේරක් තමයි මේ ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට් කියන කාණ්ඩයටදී. එතකොට සයිඩ් ඉෆෙක්ට් ඩ්‍රයි මවුත් වෙනවා, ස්වෙටින් එන්න පුළුවන්, ෆේන්ටිෂ්නස් එන්න පුළුවන්, ඊට අමතරව නිින්ද යන්න පුළුවන්. තව ගත්තොත් හැලුසිනේෂන් වගේ දේවල් එන්න පුළුවන්. GI tract එකේ අප්සෙට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නෝසියා වුඩින් ඒ කතන්දර ටික එන්න පුළුවන්. ඔය ටික තමයි ට්‍රයිසයික්ලික් ඇන්ටිඩිප්‍රෙසන්ට් එකේ වැදගත් වෙන්නේ. ඔයාලා උදාහරණයක් විදිහට ඉමිප්‍රොමයින් පාඩම් කරන්න. අනිත් ඒවාත් ඒ විදිහම තමයි. කන්ට්‍රා ඉන්ඩිකේෂන් ග්ලූකෝමා වලදී ඉමිප්‍රොමයින් දෙන්නේ නැහැ. ග්ලූකෝමා වලදී දෙන්නේ නැහැ. right? එතකොට ග්ලූකෝමා කියන්නේ මේ අයි ප්‍රෙෂර් වලට. අයි ප්‍රෙෂර් වලට මම කතා කරලා කියලා දීලා තියෙනවා අයි ප්‍රෙෂර්. dosage form in 10 to 25 mg tablets and the syrup එනවා මේ 10 mg in 5 ml වල. ඕක මම නෝට් එකේ දාලා තියෙනවා පොඩ්ඩක් කියව ගන්න. ඊළඟට යනවා අපි monoamine oxidase inhibitors වලට. right? එතකොට monoamine oxidase inhibitors යටතේ මම දාලා තියෙනවා phenicin කියලා බෙහෙතක්. side effect එක ඔයගොල්ලන්ට බලාගෙන ගියාගත්ත එක එහා පැත්තේ දාලා තියෙනවා. පොඩි මතක තියාගැනීමේ රූප සටහනක්. ඒක පොඩ්ඩක් යමු. නාඩිල් පානාටේ මාප්ලර්. ඔවා බ්‍රෑන්ඩ් තුනක් ඔය තියෙන්නේ no popular meds කියලා. නාඩිල් කියන්නේ ළමයිනේ ඔය පිල්නසින් කියන බ්‍රෑන්ඩ් එක. මේ ඩ්‍රග් එක. ඒක තමයි ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ. මේවයි බහුවර්ණ ප්‍රශ්න ඉන්න විදිහ අපි බලද්දී ඔයගොල්ලන් තේරෙයි මේ පාඩම හරියම ලේසි. right? එතකොට side effect විදිහට sweating, tremor, elevate temperature, bounding heart, blood pressure වැඩි වෙන එක. ඒ වගේ කතන්දර තියෙනවා. barbiturate ගන්න එපාලු, tricyclic antidepressant ගන්න එපාලු, antihistamines, central nervous system depressant, antihypertensive, over the counter medication මේවත් එක ගන්න එපා කියලා පිනිල්සින් කාණ්ඩෙදි කතා කරලා තියෙනවා. ඊට අමතරව no cheese, wine, preserved meats කියලා තියෙනවා. right? එතකොට ඒක ඔයාලා මතක තියාගන්න ඕනේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. right? අපි ගන්න ප්‍රෝටීනමය ආහාර වලින් තමයි අපේ නියුරෝ ට්‍රාන්ස්මිටර් හෙවත් හෝමෝන ටික හැදෙන්නේ. ඔයාලා දන්නවා හෝමෝනයක් කියන්නේ ප්‍රෝටීනයක් නේ විහය.
කියන එක. right? එතකොට අපි චීස් මේද සහිත ආහාර ප්‍රෝටීනමය ආහාර ගත්තොත් තමයි ප්‍රධාන වශයෙන් මේ අපේ ඇඟේ නියුරෝට්‍රාන්ස්මිටර්ස් හැදෙන්නේ. උදාහරණ විදිහට නියුරෝට්‍රාන්ස්මිටර් එකක් මම කතා කරනවා නොරැඩ්රිනලින්. නොරැඩ්රිනලින්. ඊට අමතරව තව නියුරෝට්‍රාන්ස්මිටර් එකක් මම කියනවා ඇඩ්‍රිනලිනුත් නියුරෝට්‍රාන්ස්මිටර් වගේ හෝමෝන්. සෙරොටොනින්. මේවා අපි ඇඟේ හැදෙන්නේ අපි ගන්න ප්‍රෝටීනමය ආහාර වලින් සහ මේද සහිත ආහාරයක් චීස්, බටර්, මස්, මාළු වගේ කිරි බිත්තර. right? එතකොට යම් කිසි පුද්ගලයෙක් මොනොඇමයින් ඔක්සිඩේස් ඩ්‍රග් එකක් ගත්තොත් ඉන්හිබිට් කරන මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක ඉන්හිබිට් කරන මේ මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එකේ ෆන්ක්ෂන් එක තමයි මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එකේ ෆන්ක්ෂන් එක තමයි අපේ ඇඟේ තියෙන වැඩිපුර තියෙන නියුරෝට්‍රාන්ස්මිටර් ටික විනාශ කරලා දාන්න. ඔක්සිඩයිස් කරලා විනාශ කරලා දාන්න. අපේ ඇඟේ වැඩිපුර තියෙන නියුරෝට්‍රාන්ස්මිටර් ටික විනාශ කරලා දානවා කවුද මේ මොනොඇමයින් ඔක්සිඩේස් කියන එන්සයිම් එක මත. right? හැබැයි අපි යම් කිසි තත්වයකදී මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක ඉන්හිබිට් කරලා දැම්මොත් සාවය වෙන එක ඉන්හිබිට් කරලා දැම්මොත් මොකද වෙන්නේ අපේ ඇඟේ වැඩිපුර තියෙන නියුරෝට්‍රාන්ස්මිටර් ටික විනාශ කරලා දැමීමේ හැකියාව නැතුව යනවා. right? ඔන්න දැන් මොනොඇමයින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් ගන්න පුද්ගලයෙක්ගේ මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක ඇඟේ ස්‍රාවය වෙන එක ඉන්හිබිට් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී එයා කිරි වැඩියෙන් ගත්තොත් නැත්නම් චීස් වැඩියෙන් කෑවොත් නැත්නම් බිත්තර කෑවොත් මස් කෑවොත් මාළු කෑවොත් ප්‍රෝටීනමය මේද සහිත ආහාර බහුලව ගන්න ගත්තොත් එයාගේ ඇඟේ නියුරෝට්‍රාන්ස්මිටර් නිෂ්පාදනය වැඩි වෙනවා. හැබැයි නියුරෝට්‍රාන්ස්මිටර් නිෂ්පාදනය වැඩි වුණකොට ඒව විනාශ කරගන්න මොනොඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක නැහැ. හේතුව බෙහෙතක් මගින් අපි ඒවා ඉන්හිබිට් කරනවා. රිසල්ට් එක විදිහට මොකද වෙන්නේ? ඇඟේ නියුරෝට්‍රාන්ස්මිටර් එක වැඩි වෙනවා. දැන් මේ නොරැඩ්රිනලින්, සෙරොටොනින්, ඩොපමයින්, ඇඩ්‍රිනලින් නියුරෝට්‍රාන්ස්මිටර් ඇඟේ වැඩි වුණොත් බලන් ඉද්දී සිම්පතටික් සිස්ටම් එක උත්තේජනය වෙනවා. සිම්පතටික් සිස්ටම් එක උත්තේජනය. එහෙනම් බලන් ඉද්දී ඇඩ්‍රිනලින් වැඩි වෙනවා කියන්නේ, නොරැඩ්රිනලින් වැඩි වෙනවා කියන්නේ, ඩොපමයින් වැඩි වෙනවා කියන්නේ මේ තුනම එකනේ. ඩොපමයින් වලින් තමයි නොරැඩ්රිනලින් හැදෙන්නේ. නොරැඩ්රිනලින් වලින් තමයි ඇඩ්‍රිනලින් හැදෙන්නේ. මේ තුනම වැඩි වෙනකොට සිම්පතටික් ඇක්ෂන් එක වැඩි වෙනවා. heart rate එක එක්සැම්පල් එක මම කියන්නේ heart rate එක බලන් ඉද්දි වැඩි වෙනවා. පුරන්න පුළුවන්. right? මයෝකාඩියල් ප්‍රෙෂර් තියෙන කෙනෙක් නම් ප්‍රෙෂර් වැඩි වෙනවා. right? එතකොට සිම්පතටික් සිස්ටම් එකේ ඕවර් ඇක්ටිවිටි, තයිරොටොක්සිකෝසිස් වගේ ඇක්ෂන් එකක් එන්න පුළුවන්. අපි මොනොඇමයින් ඔක්සිඩේස් ඉන්හිබිටර් එකක් අරගෙන ඉන්නකොට චීස් කෑවොත්, බටර් කෑවොත්. ඒකෙන් මේකට නමක් කියනවා චීසේෂන් රියැක්ෂන්. මතක තියාගෙන ඉන්න මන්නම් චීසේෂන් රියැක්ෂන් එක කියනවා මොනොඇමයින් ඔක්සිඩේස් ඉන්හිබිටර්ස් ගන්නකොට, පිනසින් ගන්නකොට චීස් කෑ. right? ඒක නම් දෙක. right? එතකොට පොඩ්ඩක් බලව ගන්න මොනොඇමයින් ඔක්සිඩේස් ඇත්තේ පිනසින් වල මතක තියාගන්න ක්‍රමයකුත් සයිඩ් ඉෆෙක්ට් ඒවා ඔක්කොම. right? අපි යමු ඊළඟ ඩ්‍රග් ගෲප් එකට. හරි. ඊළඟට කතා කරන්නේ සිලෙක්ටිව් සෙරොටොනින් රියැප්ටේස් ඉන්හිබිටර්ස් ගැන. සිලෙක්ටිව් සෙරොටොනින් රියැප්ටේස් ඉන්හිබිටර්ස් වලට උදාහරණයක් මම දීලා තියෙනවා. ඔයාලා දන්නවා දැන් සිලෙක්ටිව් සෙරොටොනින් රියැප්ටේස් ඉන්හිබිටර්ස් ගැන ළමයිනේ. මේවා සෙරොටොනින් විතරයි රියැප්ටේස් එක ඉන්හිබිට් කරන්නේ. ඇඩ්‍රිනලින් නොඇඩ්‍රිනලින් රියැප්ටේස් එක ඉන්හිබිට් කරන්නේ නැහැ. දැන් ඔය සෙරොටොනින් වල කර්තව්‍යම කරනවා ඇඩ්‍රිනලින් නොඇඩ්‍රිනලින් ඩොපමින් වගේ. right? විශේෂයෙන් නොඇඩ්‍රිනලින් ඩොපමින් වගේ. right? එතකොට සෙරොටොනින් රියැප්ටේස් ඉන්හිබිටර්ස් ගැන කතා කරනකොට අපි කෙටියෙන් කියන එකට සිලෙක්ටිව් සෙරොටොනින් රියැප්ටේස් ඉන්හිබිටර් SSRI කියනවා. right? මෙතන S එකක් දැම්මොත් ඉන්හිබිටර්ස් කියලා එනවා. right?
එතකොට උදාහරණයක් ෆ්ලුොක්සටින් පොඩ්ඩක් බලන්න. ෆ්ලුොක්සටින් යන්නේ මම දාලා තියෙනවා මතක තියාගන්න ක්‍රමවේදය. adverse effect triple S. stomach upset වෙනවා, sexual dysfunction වෙනවා, serotonin syndrome. right? එතකොට ඔයාලට තේරෙන්න ඕනේ දැන් reuptake inhibit කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. අර cessation reaction එකක් එන්න විදිහක් නැහැ. මොකද මොනෝඇමයින් ඔක්සිඩේස් එන්සයිම් එක අපි ඉන්හිබිට් කරලා නැහැ. right? එතකොට serotonin syndrome කියන්නේ ඇගේ serotonin reuptake එක වැඩි වෙන හින්දා ආශ්‍රිත එන මේ එකක්. ඔයාලා මතක තියාගන්න ඉන්නේ serotonin syndrome කියලා. right? එතකොට drugs effective for sadness, panic and compulsion. right? එතකොට effective කියන්නේ citalopram. citalopram කියන එකත් selective serotonin reuptake inhibitor එකක්. ඊළඟට for fluoxetine කියන එක ඔයාලට වැදගත් වෙනවා අනිත් එක ඉච්චර වැඩක් නැහැ. serotolin කියන ඩ්‍රග් එක වැදගත් වෙනවා. paroxetine and citalopram කියලා අනිත් විදිහට ලියනවා. ඔන්න ඔය බෙහෙත් ටික තමයි උදාහරණ විදිහට තියෙන්නේ. fluoxetine කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවේ ප්‍රබල බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Prodep. කැප්සූල් තමයි fluoxetine එන්නේ 20 mg ඒවා වෙනවා 40 mg ඒවා. Prodep 20 mg වෙනවා Prodep 20 Prodep 10 වෙනවා 10 mg. හරි. එතකොට මම දාලා තියෙනවා fluoxetine වල ඉන්ඩිකේෂන්ස් පොඩ්ඩක් බලන්න. ડિප්‍රෙෂන්, බුල්මියා නෝසා කියන්නේ ඒකේ නෝස් කියලා තියෙන එක ඒ අපිට දාගන්න නෝසා, ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර්ස්. බුල්මියා නෝසා කියන එක මොකක්ද කියලා මම ඔයාලට දාන්නම්. ඒක ඩයනට තිබිට වේදා. ඩයනට තිබුණා. එතකොට side effect restlessness, insomnia, intestinal irritability, same as tricyclic antidepressants. වෙනසක් නෑ. එතකොට dosage form වෙනවා capsule 20 mg. capsule තමයි එන්නේ ඒක දාන්න. Prodep capsule. right? ඒක ඔක මතක තියාගන්න. ඊළඟට දාලා තියෙනවා ලිතියම් කාබනේට් ගැන. ලිතියම් කාබනේට් ගැන පොඩ්ඩක් කියව ගන්න. මම ඔයගොල්ලන්ට ලිතියම් කාබනේට් ගැන ඇන්ටි සයිකියාට්‍රික් පාඩමේ මීනිය ගැන කතා කරද්දී මම ඔයාලට ඒ ගැන කියලා දෙන්නම්. right? එහෙනම් ඔන්න ඔච්චරයි ඇන්ටි ડિප්‍රෙසන්ට්.